අපි භාවනාව සහ වීරය කියන කාරණාත් මේ අවස්ථාවේදී සාකච්ඡා කළ යුතුයි. අධික වීරයක් සහිතව භාවනා කරන කෙනෙකුගේ ස්වභාවය අපට ධර්මානුකූලව පැහැදිලි කර දෙන ස්වාමින් වහන්සේ. අධි වීරිය සකස් කරගන්න කෙනා භාවනාවේ නාමයෙන් ජීවිතයට එකතු කරගන්නා වූ එකම එක ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි භාවනාවේ සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය නිසා මෙයා භාවනාව තුළ මම දකිනවා. මම තුළ භාවනාව දකිනවා. මගේ භාවනාව තුළ මගේ ආත්මය තියෙනවා. මේ භාවනාව නිත්‍යයි, මේ භාවනාව මගේ කියලා දකිනවා. දැකලා භාවනාවේ නාමයෙන් එයා ලෝභ ද්වේෂ මෝහය ඇති කරගන්න. එනිසා මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරලා උතුම් ආර්යෂ්ටාංගික මාර්ගය තුළින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගෙනෙද්දී නෝනා වීරිය කියන කාරණය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වෙන. එතකොට වීරිය කියන කාරණය තුළ තමන්ට ශක්තිමත් නම් එරමිනිය ගොතාගෙන කයිරිජුව තියාගන්න, එරමිනිය ගොතාගන්න බැරිනම් සුදුසු ආකාරයෙන් ඔබේ දෙපා තබාගන්න, එහෙම නැත්නම් පුටුවක වාඩි වෙලා වුණත් සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. හැබැයි නිදිය ගන්න ඉරියව්වෙන් නම් කවදාකවත් භාවනාවක් සාර්ථක භාවයට පත් වෙන්නේ නැහැ. මොකද නිදිය ගන්න ඉරියව්වෙන් කරන භාවනාවේදී නිරේතුරුවම නෝනා හීන වීරය අපි තුළ සකස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කය ඍජුව තබාගෙන බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ මේ කාය සංස්කාරයන්ට, මේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේගයෙන් හුස්මක් ගන්න කියලා. ඒ හුස්මෙන් කය පුරවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොහොතක්ේ ආස්වාසය උදුරේ රඳවාගෙන ආයිමත් ඒ ආස්වාසය පිට කරන්න කියනවා. ආයිමත් හුස්ම ගන්න කියනවා. ආයිමත් මොහොතක්ේ හුස්ම රඳව ගන්න කියනවා. ආයිමත් ඒ හුස්ම ප්‍රාස්වාසය කරන්න කියනවා. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ නෝනා සැබෑ වෛද්‍යවරයෙක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ සැබෑ වෛද්‍යවරයෙක් බවට පත් වුණා කියන්නේ මොකද? මේ වේගයෙන් අපි ආස්වාස ප්‍රාස්වාසයන් සිද්ධ කරනකොට මොකක්ද අපි තුල සිද්ධ වෙන්නේ? අපේ ශරීරයට අවශ්‍ය, මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ශක්තිමත් ආකාරයෙන් ශරීරයට ලැබෙනවා. ඒ ඔක්සිජන් ශරීරයට ශක්තිමත් ආකාරයෙන් ලැබෙද්දී අපේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘතිභාවය සකස් වෙනවා. අලස ගතියක් තියෙනවා නම් ඒ අලස ගතිය පහව ගිහිල්ලා, තීන මිද්දයක් තියෙනවා නම් ඒ තීන මිද්දය පහළ ගිහිල්ලා අන්න අපේ සිතට, අපේ ගතට ප්‍රාණවත් ස්වභාවයක් අපි එසා බුදුරජාණන් වහන්සේ එතනදී උපක්‍රමික හැටියටම නෝනා අපිව පංච නීවරණ යටපත් කරලා මේ කාය සංස්කාර තුළින් මතු කරගන්න තමයි ආස්වාස ප්‍රාස්වාසය මේ ආකාරයෙන් මුලින්ම දේශනා කරන්න. තේරෙනවද? ඒ නිසා අපි නිරේතුරුවම ආස්වාස ප්‍රාස්වාස කරමින්, වේගෙන් හුස්ම ගනිමින්, වේගෙන් හුස්ම පිට කරමින් නිරේතුරුව නෝනා ආස්වාසයට අපේ හිත පිහිටනවා. දැන් අපේ හිත පිහිටන්නේ ආස්වාසය කෙරේ. එහෙම පිහිටමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේ ආස්වාසයේ ඇතිවීම දකින්න කියලා. කොතැනද ආස්වාසයේ ඇතිවීම සකස් වෙන්නේ? මේ නාසයාගෙන් ආස්වාසයේ ඇතිවීම සකස් දකින්න. මේ ආස්වාසයේ මැද දකින්න කියන. දැන් මුලා අපි මෙතන නාසය ළඟින් ආස්වාසයේද දැක්කා. ආස්වාස කරද්දී අපිට දැන් හොඳට තේරෙනවා මෙතනින් මුල පටන් ගන්නවා. ඒ ආස්වාසය ගලාගෙන පපුව ස්වභාවයට යන ප්‍රදේශයට යනවා. අන්න ආස්වාසයේ මැද දකිනවා අපි. ඊළඟට ආස්වාසයේ අග දකිනවා. ආයිමත්තේ ප්‍රාස්වාසයේ මුල, ප්‍රාස්වාසයේ මැද, ප්‍රාස්වාසයේ අග නහයෙන් පිටට අපි වාතය එළියට දානවා. ඒ වගේ නිරේතුරුවම මේ ආස්වාස ප්‍රාස්වාස කය දෙස කෙලෙස් තුනීවන නුවණින්, කෙලෙස් තුනී වෙන ආකාරයෙන් මනා සිහිනුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එයා කය ඍජුව තියාගෙන වාඩි වුණා. නැත්තම් පුටුවක කය කෙලින් තියාගෙන වාඩි වුණා. වාඩි වෙලා බාහිර අරමුණු වලින් සම්පූර්ණ බැහැර වුණා. බැහැර වෙලා එයා ආස්වාස ප්‍රාස්වාසයට අන්න හිත යොමු කරනවා. හිත යොමු කරලා එයා ආස්වාසේ මුල දකිනවා. නාසයෙන් ආස්වාසයේ සකස් වෙන මොහොතෙන් ආස්වාසයේ මුල, ආස්වාසයේ පපුව ප්‍රදේශයට යද්දී ආස්වාසයේ මැද දකිනවා. අන්න ආස්වාසයේ අග, උදරයට ආස්වාසයේ යන වෙලාවේ ආයිමත් ප්‍රාස්වාස කරද්දී ප්‍රාස්වාසයේ මුල, මැද, අග දකිමින් නිරේතුරුවම කාය සංස්කාර කෙරෙහි ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හිත පිහිටනවා. ඒ හිත පිහිටද්දී හිත විසිරෙන්නේ නැහැ. හිත බාහිර රූපයන් කරා යන්නේ නැහැ. බාහිර සිතුවිලි කරා හිත යන්නේ නැහැ. ආස්වාසය මුල් කරගෙන ආස්වාසය තුල බැසගෙන යා ආස්වාසයේ ස්වභාවය දකිමින් ජීවත් වෙනවා. ආස්වාසයේ ස්වභාවය දකිමින් ජීවත් වෙනකොට හිත සමාධිමත් වෙනවා.
පංචනීවරණ සියුම් වෙනවා. ඒ පංචනීවරණ සියුම් වුණා වූ නුවණින් එයා දකිනවා මේ ආස්වාස ප්‍රාස්වාසය අනිත්‍ය වූ කාය සංස්කාරයක් කියලා. මේ ආස්වාස ප්‍රාස්වාසය තුළ මම කියා කෙනෙක් මගේ කියලා කෙනෙක් නැහැයි කියලා එයා දකිනවා. මේ ආස්වාස ප්‍රාස්වාසය මගේ නෙමේ කියලා එයා දකිනවා. මේ ආස්වාස ප්‍රාස්වාසය තුළ මගේ ආත්මයක් ඒ ආස්වාසය ප්‍රාස්වාසය තුළ මම කියලා සත්වයෙක් පුද්ගලයෙක් නැහැයි කියලා එයා දකිනවා. හුදු හේතුඵල ධර්මයක් හැටියටමයි එයා දකින්නේ. එයා තමාගේ ආස්වාස ප්‍රාස්වාසකයේ අනිත්‍යභාවය දකිමින් බාහිර පුද්ගලයින්ගේ ආස්වාස ප්‍රාස්වාසකයේ අනිත්‍යභාවය දකිනවා. එයා නුවණින් මෙනෙහි කරනවා තමා ඉදිරියේ යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා සතු ඇත්තේ අනිත්‍ය වූ ආස්වාස ප්‍රාස්වාස කයක් කියලා දකිනවා. යම් දවසක උපත සකස් වුණාද ජාති පච්චයා ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේවයන් ඒ වගේ භවයේ යම් උපතක් සකස් වුණාදේ උපත සකස් වෙන මොහොතේම ආස්වාස ප්‍රාස්වාසය අන්න කාය සංස්කාරයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා. තමන් දැස් දෙක පියාගෙන දකිනවා අතීතයේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ ජීවත් වුණා. ඒ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ කාය සංස්කාරයන් උන්වහන්සේ පිරිනිවී යන වෙලාවේ නිරෝධය වෙලා ගියා. නිරෝධය වෙලා ගියා. ඒ වගේම තමන් නුවණින් දකිනවා සංසාරයේ මිනිස්සුયો වෙච්ච වෙලාවේ දෙවියෝ වෙච්ච වෙලාවේ තිරිසන් සතුන් වෙච්ච වෙලාවේ ඒ රූපය ඇසුරු කරගෙන සකස් වුණා වූ ඒ කාය සංස්කාරයෝ සියල්ලම අනිත්‍යභාවයට පත් වුණා. ඒ කිසිවක් තුල මම කියලා මගේය කියලා සත්වයෙක් කියලා පුද්ගලයෙක් අපි දැක්කේ නැහැ. ඒ නිසා තමාගේ ආස්වාස ප්‍රාස්වාසකයේ අනිත්‍යභාවය දකිනවා වගේම බාහිර පුද්ගලයින්ගේ බාහිර රූපයන්ගේ කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දකිමින් කාය සංස්කාර කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් එයා බැහැර වෙනවා. කාය සංස්කාරයන්නේ මගේ කරගන්නේ නෑ. ඒ තුල මම සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා දකින්නේ නෑ. කාය සංස්කාරයන් හුදු හේතුඵල ධර්මයක් කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එය සතර සටිපට්ඨාන සූත්‍රයේ මුල්ම අවස්ථාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සටිපට්ඨාන සූත්‍රයේදී නිරේතුරුව මේ ඉරියව්වල අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. පින්වත් ඔබ කල්පනා කරන්න පින්වතුල්ලා අද උදෑසන ටික මේ දක්වා කොයි සානම් ඉරියව් පවත්වන්නේ නැද්ද? මේ කය උපයෝගී කරගෙන මොන සානම් ඉරියව් පවත්වන්නේ නැද්ද? ඒ ඉරියව් එකක්වත් ඔබට අයිතිද? ඔබ හිතන්න ඔබ පුංචි කාලේ ඉඳන් මේ දක්වා මේ ශරීරයේ උපයෝගී කරගෙන ඇස කන නාසය දිව ශරීරයේ උපයෝගී කරගෙන කොයි සානම් ඉරියව් පවත්වන්නේ නැද්ද? ඒ වගේම අපි කොයි සානම් අනුන්ගේ ඉරියව්වන්ට බැඳෙන්නේ නැද්ද? එයා නුවණින් දකිනවා මේ සෑම ඉරියව්වක්ම අනිත්‍ය වුණා. අපි උදේ පාන්දර සයනේ නිදාගෙනයි හිටියේ. නිදාගන්න ඉරියව්වෙන් අපි හිටියා. අපි ඒ සයනෙන් වාඩි වුණා ඉඳගන්න ඉරියව්වෙන් අපි හිටියා. අපි ඒ සයනෙන් නැගිට්ටා ඇවිදින ඉරියව්වෙන් අපි හිටියා. මූණ හේදුවා දත් මැද්දා කෑම හැදුවා. මේ සෑම දෙයක් කරන මොහොතක් පාසා සකස් වුණා වූ සෑම ඉරියව්වක්ම අනිත්‍යයි කියලා දකිනවා. එයා ඒ ඉරියව්වන්ට බැඳෙන්නේ නැහැ. එයා තමා තුලින් තමා දකිනවා සංසාරේ පටිච්ච සමුප්පන්න ඉපදුන වෙලාවේ මම සක්විති රජ වෙච්ච වෙලාවේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලා කොයිසා සුන්දර ඉරියව් පවත්වන්නේ නැද්ද කියලා දකිනවා. මම සංසාරයේ ස්ත්‍රී රත්නය වෙච්ච වෙලාවේ අර දිව්‍ය කුමාරියක් වගේ දිව්‍ය ලෝකයෙන් බට සුන්දර දිව්‍යාංගනාවක් වගේ පංච කල්යාණයෙන් බබලන්නා වූ ඒ ස්ත්‍රී රත්නය වෙච්ච වෙලාවේ කොයිසා සුන්දර ඉරියව් දක්වන්නේ නැද්ද කියලා. ඒ සෑම සුන්දර ඉරියව්වක්ම අනිත්‍ය වෙලා ගියා. ඒ වගේමයි සක්‍රයා වෙච්ච වෙලාවේ සුජම්පතිය වෙච්ච වෙලාවේ අර ශාස්ත්‍රීක දිව්‍ය තලවල සුන්දර දෙවියන් දිව්‍යාංගනාවන් වෙච්ච වෙලාවේ ඒ සුන්දර දිව්‍ය ජීවිතේ කොයි සානම් ඉරියව් දක්වන්නේ නැද්ද? ඒ සෑම ඉරියව්වක්ම අනිත්‍ය වෙලා ගියා. අපි සතර අපායන්ට වැටුණ වෙලාවේ තිරිසන් ලෝකවල වැටුණ වෙලාවේ ද්වේෂයෙන් වෛරයෙන් කොයි සානම් ඉරියව් අපි පවත්වන්නේ නැද්ද? කොයි සානම් ඇනගන්නේ නැද්ද? කොයි සානම් රණ්ඩු වෙන්නේ නැද්ද?
කොයි සානම් අපි ඉරියව්වන් පැවැත්තුවාදේ සෑම ඉරියව්වක්ම වෙනස් වෙලා ගියා. ඒ වගේම ප්‍රේත ලෝකෙට වැටුණ වෙලාවේ, නිරයට වැටුණ වෙලාවේ, අසුර ලෝකෙට වැටුණ වෙලාවේ කොයි සානම් අපි ඉරියව් පවත්වන්නේ නැද්ද? ඒ ඉරියව් මගේ කරගෙන ජීවත් වෙන්නේ නැද්ද? ඒ ඉරියව් නිසා කොයි සාපි අකුසල් මූලයන් රැස් කරගන්නේ නැද්ද? නමුත් ඒ සෑම ඉරියව්වක්ම අනිත්‍යභාවයට පත් වෙලා ගියා. අන්‍යයා නුවණින් දකිනවා සංසාරේ පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ මේ සකස් වුණා වූ සෑම ඉරියව්වක්ම අනිත්‍ය වුණා වගේම මේ මනුස්ස ජීවිතේ මා ලැබුවා වූ මේ මනුස්ස රූපය තුලින් ජීවිතේ එකතු කරගත්තා වූ සෑම ඉරියව්වක්ම අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා ඉරියව්වන්ට බැඳෙන්නේ නැහැ. එයා නිරේතුරුවම සෑම ඉරියව්වක්ම අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ වගේ මෙයා බාහිර පුද්ගලයින්ගේ බාහිර රූපේ ඉරියව්වල අනිත්‍යභාවය දකිනවා. තමා ඉදිරියේ බිරිඳ වේවා, තමා ඉදිරියේ ඉන්න සාම්පුරුෂයා වේවා, තමා ඉදිරියේ ඉන්න දරුවා වේවා, අම්මා තාත්තා ගුරුවරයා අසල්වැසියා වේවා, තමාගේ සතුරෙක් වේවා, ඒ සෑම මොහොතකම ඒ ඉරියව්වල අනිත්‍යභාවය දකිනවා. ඒ ඉරියව්වන්ට එයා බැඳෙන්නේ නැහැ. ඒ ඉරියව් මගේ කරගන්නේ නැහැ. මගේ ඉරියව් කය මට අයිති නැතිකොට අනුන්ගේ ඉරියව් කයක් එයා මගේ කරගන්නේ නැහැ. මොකද අපේ සමාජයේ බලවත් ගැටීම් වලට හේතු වෙන එක දෙයක් තමයි මේ අනුන්ගේ ඉරියව් මගේ කර ගැනීම. කෙනෙක් කේන්ති ගත්තොත්, කෙනෙක් ද්වේෂය ඇති කරගත්තොත්, කෙනෙක් පලිගත්තොත් මේ සෑම මොහොතකම අපි මොකද කරන්නේ? අනුන්ගේ ඉරියව්වක් නිසා අපිත් අප්‍රමාණ අකුසල් කරගන්නවා. එනිසා යා නිරේතුරුවම ඉරියව්වන්ගේ අනිත්‍යභාවය දකිනෝ. ඔබ කල්පනා කරන්න මොහොතක් ඔබ යමක් නිසා දුකටපත් වුණා නම් ඒ දුකටපත් උනේ රූපයක් කෙරේ ඇති කරගත්තා වූ තෘෂ්ණාවක් නිසාමයි. ඔබ රූපයක් කෙරේ යම් තෘෂ්ණාවක් ඇති කරගත්තා නම් ඒ රූපය කෙරෙහි ඔබ තෘෂ්ණාවෙන් බැඳුනේ ඒ රූපය පැවැත්තුවා වූ ඉරියව් කය නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි. ඔබ හිතන්න ඔබ විවාහක කෙනෙක් කියලා, ඔබ හිතන්න ඔබ පෙම්වතෙක් පෙම්වතියක් කියලා, ඔබ ඒ පෙම්වතාට පෙම්වතියට සාම්පුරුෂයාට බිරිඳට බැඳී ගියේ ඒ අයගේ ඉරියව් කයක් නිසාමයි. ඒ ඉරියව් කය තුල ඔබ නිත්‍යභාවයක් දැක්කා. ඒ ඉරියව් කය මගේ කරගත්තා. ඒ ඉරියව් කය තුල මම ඉන්නවා, මගේ ආත්මය තුල ඉරියව් කය තියෙනවා කියලා දැක්කා. ඒ ආත්මීය භාවයෙන් ඉරියව් කය ගැනීම නිසා අන්න ඉරියව් කය මගේ කරගත්තා. ඒ නිසාම පින්වතුනි අන්න දුක සකස් වෙනවා. ඒ නිසා දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් පවත්වන මේ සෑම ඉරියව්වකම අනිත්‍යභාවය දකින්න, අනිත්‍යභාවය දකින්න. ඒ වගේම අන්‍ය පින්වතුල්ලා, බාහිර පින්වතුල්ලා පවත්වන්නා වූ ඉරියව් වලට බැඳෙන්න එපා. ඔබේ ඉරියව් කය අනිත්‍ය නම් බාහිර පින්වතුල්ලාගේ ඉරියව් කය අනිත්‍යයි කියලා දකින්න කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා නිරේතුරුව නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ තමන් ජීවිතයෙන් කරන්නා වූ සෑම ක්‍රියාවක්ම නුවණින් දකිමින් කෙලෙස් තුනී වෙන ආකාරයට, සිහිය ශක්තිමත් වෙන ආකාරයට ඔබේ සෑම ක්‍රියාවක්ම සිද්ධ කරන්න කියනවා. ඔබ කොහොමද කෙලෙස් තුනී වෙන ආකාරයෙන් මේ දේ කරන්නේ? ඇඳුමක් අඳින වෙලාවේ වේවා, ඔබ ආහාරයක් ගන්න වෙලාවේ වේවා, ඔබේ නිවස, ඔබේ වාහනය, ඔබේ යම් එදිනෙදා කටයුත්තක් වේවා, ඒ සෑම තැනකදීම ඔබ නුවණින් මෙනෙහි කරමින්, නුවණින් දකිමින් ඒ ක්‍රියාව සිද්ධ කරනවා. දැන් වර්තමාන සමාජයේ අපි ආහාරයක් ගන්න වෙලාවේ ඒ ආහාරය ගණමින් තව ගොඩාක් දේවල් ගැන අපි හිතනවා. අපි ඇඳුමක් අඳින වෙලාවේ තව ගොඩාක් දේවල් ගැන අපි හිතනවා. අපි වාඩි වෙලා ඉන්න වෙලාවේ, නිදාගෙන ඉන්න වෙලාවේ අපි තව ගොඩාක් දේවල් ගැන අපි හිතනවා. ඒ නිසාම පින්වතුනි තව ලෝභ, ද්වේෂ, මෝහයන් අපි ඇති කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ යම් ක්‍රියාවක නිරත වෙනවා නම් සෑම මොහොතකම සිහිනුවණින් ඒ ක්‍රියාවේ නිරත වෙන්න කියලා. කෙලෙස් නොවැඩෙන ආකාරයෙන්, කෙලෙස් තුනී වෙන ආකාරයෙන්, සිහිය ශක්තිමත් වෙන ආකාරයෙන් ඒ ක්‍රියාවේ දෙන්න කියනවා.
ඔබ වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා සිටිනවා කියලා දකිමින් ඔබ ඉන්නවා. ඔබ ආහාරයක් ගන්නවා නම් ආහාරයක් ගන්නවායි කියලා දකිමින් ඔබ ඒ දේ කරනවා. ඔබ ඇඳුමක් අඳිනවා නම් ඔබ ඇඳුම අඳිනවායි කියන කාරණය දකිමින් ඔබ ඉන්නවා. මේ මොහොතේ අපි මේ ආකාරයෙන් මේ ධර්මය ශ්‍රවණය කරනකොට ඒ ධර්මය ශ්‍රවණය කරනවායි කියන කාරණය තුළ ඉඳමින් සිත ඒ කෙරෙහි ශක්තිමත්ව පිහිටගෙන ඉන්නවා. අන පිංවතුනේ නුවණින් දකිමින් අපි කොයි දේත් කරනවා. අපි කරන දේ නුවණින් නොදකිමින් කරනවා නම් නිරේතුරු ඒ කරන දේ නිසා අපිට තව නැති කෙලෙස් ඇති වෙනවා. අපි මෙතන ආහාර ටික ගන්නේ පිටරට ඉන්න දරුවා ගැන අපි හිතමින්. අපි මෙතන ඇඳුම අඳින්නේ තවත් බාහිර පුද්ගලයෙක් ගැන හිතමින්. එනිසා නිරේතුරුම පිංහතුනේ අපේ සිහිය විසිරිලා යනවා. සිහිය විසිරෙන මොහොතක් පාසා අපි නිරේතුරුව තව කෙලෙස් ධර්මයන් ජීවිතයට එකතු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සටිපට්ඨාන සූත්‍රයට අදාළව මේ රූපය නිරේතුරුවම දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා. මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝනියක් තියෙනවා දෙපැත්තේ කට බැන්දා වූ ගෝනියක්. මේ කට බැන්දා වූ ගෝනිය එක පැත්නක් ලෙහෙලා යම් පුද්ගලයෙක් මේ ගෝනියට මුං තල මිනේරි කඩල කව්පි වී සහල් මේ වගේ ඇටවර්ග 32ක් පුරවනවා. දැන් මේ පුරෝල දෙපැත්තම මේ කටබඳිනවා. මේ ගෝනිය ඇතුළේ ඇටවර්ග 32ක් එකට කලවම් වෙලයි තියෙන්නේ. ඇස්සැති පුරුෂයෙක් කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රාශ්‍රය ලබන ශ්‍රවණය කලා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමට දක්ෂ පුද්ගලයෙක් මොකද කරන්නේ මේ ඇටවර්ග 32 කලවම් වෙලා තියෙන මේ ගෝනිය ලෙහෙලා මේ මුං කියලයා වෙන් කරනවා. මේ තල කියලයා වෙන් කරනවා. මේ කව්පි මේ කඩල මේ වී කියලයා වෙන් කරනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙතිස් කුණුපයක් වූ මේ ශරීරය එයා කෙස් ලොම් නිය සම් දත් මස් ඇටමිදුළු මේ ආකාරයෙන් මේ ශරීරයේ කොටස් 32ක් කරලා දකින්න කියලා. කොටස් 32ක් කරලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා දැස් දෙක පියාගෙන මේ හිසකෙස් දෙස බලනවා. මේ හිසකෙස්වල අනිත්‍යභාවය නුවණින් දකිනවා. මව් කුසේ හිටියදී මේ හිසකෙස්වල ස්වභාවය නුවණින් දකිනවා. ලෝකෙට බිහි වෙලා මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු 5ක් 10ක් යන තැනදී මේ හිසකෙස් වල ස්වභාවය නුවණින් දකිනවා. තරුණ කාලේ තිබුණා වූ සුන්දර කේශ කලාපය දකිනවා. ජීවිතේ මධ්‍යම වයසට එනකොට මේ කෙස් සුදු පැහැගැන් වෙනවා. හිස තට්ට ස්වභාවයට පත් වෙනවා. මේ සෑම් සුන්දර හිසකෙස් පිංගතුනේ අවසානයේ සියල්ල ගැලවිලා යන ස්වභාවයන්ට පත් වෙනවා. එයා දැස් දෙක පියාගෙන දකිනවා මේ කෙස් කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් වෙනස් වී යන ධර්මතාවයක් නොවෙනස්ව තියාගත නොහැකි ධර්මතාවයක්. ඒ නිසා මෙයා කෙස් තුල සත්වයක් පුද්ගලයෙක් දකින්නේ නැහැ. කෙස්වල මම සිටිනවායි කියලා කෙස්වල මගේ ආත්මය තිබෙනවායි කියලා දකින්නේ නැහැ. එයා දැස් දෙක පියාගෙන නිරේතුරුවම මේ කෙස්වල තියෙනා වූ අනිත්‍යභාවය දකිනවා. මේ කෙස් සතර මහා ධාතුවට මුහු වෙලා නැවත සතර මහා ධාතුවටම එකතු වෙන්න තියා නුවණින් දකිනවා. ඒ වගේම දෙවනුව යා ලොම්වල අනිත්‍යභාවය දකිනවා. මේ රෝමයන්ගේ තියෙනා වූ අනිත්‍යභාවය මේ මොහොතේ තියෙනා වූ මේ සෑම රෝමයක්ම අනිත්‍යභාවයට පත් වෙලා එනවා. මේ නිය සම්දත් මස් සැට නහර මේ සෑම දෙයක්ම යා නුවණින් දකිනවා. මේවා වෙනස් වෙලා යන හැටි නුවණින් දකිනවා. වයසට යන හැටි නුවණින් දකිනවා. මේ සියලුම දෙතිස් කුණුපයක්ම අවසානයේ බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි දකිනවා. එයා දක්ෂයි දැස් දෙක පියාගෙන දකින්න. තමන්ගේ අම්මා ජීවත් වුණා, තාත්තා ජීවත් වුණා, ආච්චි සීයා ජීවත් වෙලා මිය ගියා. ඒ අයටත් මේ දෙතිස් කුණුපයක් තිබ්බා. කෙස් ලොම් නිය සම්දත් මස් ඇට නහර මේ සෑම දෙයක්ම. නමුත් මේ සෑම රූපේ තිබුණා වූ දෙතිස් කුණුපය මේ මොහොතේ පවුලේ සුසාන භූමියේ මහා පොළවට එකතු වෙලා තියෙන හැටි නුවණින් දකිනවා. එයා දක්ෂයි මේ රූපය නැමැති දෙතිස් කුණුපය අර පවුලේ සුසාන භූමියේ තියෙන පස් ගොඩක් කරලා නුවණින් දකින්න. එහෙම දකින තැනදී දෙතිස් කුණුපයන් කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන්නේ නැහැ.
මොකද වර්තමාන සමාජයේ මේ රූපය කෙරෙහි බලවත් තෘෂ්ණාවක් ඇති කරගෙන ඉන්නවා. මේ කෙස් මගේ කර ගැනීම නිසා, මේ රෝමයන් මගේ කර ගැනීම නිසා, මේ දත්, මේ නිය, මේ සම්, මේ මස්, මේ ඇට, මෙහි නාර මේවා මගේ කර ගැනීම නිසා වර්තමාන සමාජයේ ඊටමත් ලාභදායී වෙළඳපොළක් ගොඩනැගිලා තියෙනවා. මේවා තුල මම දකිනවා, මේවා නිත්‍ය වශයෙන් දකිනවා, මේවා ලස්සන කරන්න, මේවා සැපවත් කරන්න පුළුවන් කියන කාරණේ අපි දකිනවා. දැකලා දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් අපි වියදම් කරනවා. වියදම් කරලා මේවා සුන්දර කරද්දී හේතුඵල ධර්මයන්ට අදාළව මේවා ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් වෙනකොට අන්න පිංගතුණී අපි දුකටපත් වෙනවා. ඇයි මේක දෙතිස් කුණුපයක්, මේ දෙතිස් කුණුපය මට අයිති නෑ කියලා අපි දකින්නේ නෑ. මේ කෙස් ටික කොච්චර අපි හැදුවත්, මේකට කොච්චර අපි සාත්තු කළත්, මේකට දහස් ගණන් වියදම් කරලා අපි සුවඳ විලවුන් බෙහෙත් තැවරුවත්, මේ කෙස් කියන්නේ කවදා හරි සුදු පැහැ ගැන්වෙලා තට්ට හිසක් බවට පත් කරන දෙයක් කියලා අපි දකින්නේ නෑ. මේ රෝමයන් කියන්නේ කවදා හරි දවසක සුදු පැහැයට පත් වෙලා ඉදිලා වැටිලා යන දෙයක් කියලා අපි දකින්නේ නෑ. මේ නිය කියන්නේ, මේ සම කියන්නේ, මේ දත් කියන්නේ මේවා යම් දවසක පිංගතුණී ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් වෙලා මහ පොළවට පස් වෙන දෙයක් කියලා අපි දකින්නේ නෑ. කෙලෙස් වැඩෙන ආකාරයෙන්මයි අපි දකින්නේ. සිහිය දුර්වල වෙන ආකාරයෙන්මයි අපි දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කෙස් දෙස බලලා කෙලෙස් වඩා ගන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය දත් දෙස බලලා, ඔය නිය දෙස බලලා, සම්, ඇට, මස්, නහර දෙස බලලා සිහිය දුර්වල වෙන ආකාරයෙන් හිතන්න එපායි කියන කාරණය අන්‍යයා දෙතිස් කුණුපය භාවනාවක් හැටියට වඩනවා. එයා මේ ශරීරයේ කොටස් 32ක් කරලා දකිනවා. මේ සෑම කොටසක්ම වෙන්වෙන්ම අනිත්‍ය වශයෙන් දකිද්දී එයා දකිනවා මේ කෙස් තුල සත්වයක්, පුද්ගලයෙක් නැහැ කියන කාරණේ දකිනවා. මේ කෙස් තුල මගේ අයිතියක්, මට අයිතියක් නැහැ කියලා කාරණේ දකිනවා. මේ සම්, මේ මස්, මේ ඇට, මේ නහර, මේ නියපොතු, මේ දත්, මේ සෑම දෙයකම සත්වයක්, පුද්ගලයෙක් නැහැ කියන කාරණය දකිනවා. ඒ දකින තැන එයා ඒ දෙතිස් කුණුපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. ඒ දෙතිස් කුණුපයන් නිසා එයා කවදාක්වත් පිංගතුණී ලෝභ, ද්වේෂ, මෝහයන් නැති කරගන්නේ නැහැ. වර්තමාන සමාජයේ මේ දෙතිස් කුණුපයන්ගේ නාමයෙන් බලවත් ලෝභ, ද්වේෂ, මෝහයන් නැති කරගන්නවා. ඒ ඇති කර ගැනීම නිසාම අපි අනිත්‍ය වූ දෙතිස් කුණුපය උපයෝගී කරගෙන නැවත භවය සකස් කර ගැනීමේ දිසාවටයි ගමන් කරන්නේ. තමාගේ මේ දෙතිස් කුණුපය අනිත්‍ය වශයෙන් දකිනවා වගේම එයා බාහිර රූපයන්ගේ දෙතිස් කුණුපයත් අනිත්‍ය වශයෙන් දකිනවා. එයා තමාගේ අම්මා වේවා, තාත්තා වේවා, බිරිඳ, සාම්පුරුෂයා, දරුවා වේවා, අසල්වැසියා වේවා, මේ සෑම රූපයක්ම දෙතිස් කුණුපයක් හැටියට එයා දකිනවා. කෙස්, ලොම්, නිය, සම්, දත්, මස්, ඇට, නහර මේ විදිහට අර ධාන්‍ය වර්ග 32ක් එක ගෝණියක පුරවලා තියෙනවා වගේ එයා වෙන් වශයෙන් මේ දෙතිස් කුණුපය මතු කරලා දකිනවා. දැකලා ඒ දෙතිස් කුණුපය අනිත්‍ය වශයෙන් එයා දකිනවා. එයා බාහිර රූපේ හිස කෙස් වලට බැඳෙන්නේ නැහැ. එයා බාහිර රූපේ, රෝමයන්ට බාහිර රූපේ, දත්වලට බාහිර රූපේ, නියපොතුවලට සම්, මැට, මස්, නහරයන්ට එයා බැඳෙන්නේ නැහැ පිංගතුණී. එයා දන්නවා මේ සෑම දෙතිස් කුණුපයක්ම අනිත්‍යයි කියන කාරණේ. මේවා තුල සත්වයක්, පුද්ගලයෙක්, මමය, මගේ කියලා දෙයක් නැහැ කියලා අපි දකිනවා. නමුත් වර්තමානයේ පිංගතුණී අපි අපේ දෙතිස් කුණුපය අනිත්‍ය වශයෙන් නොදකිනවා පමණක් නෙමේ, අපි බාහිර දෙතිස් කුණුපයන් මගේ කරගන්නවා. බිරිඳ කියන දෙතිස් කුණුපය මගේ කරගන්නවා. සාම්පුරුෂයා කියන දෙතිස් කුණුපය මගේ කරගන්නවා. පුතා, දුව, මුණුබුරා, මිනිබිරි, අම්මා, තාත්තා කියන මේ සෑම දෙතිස් කුණුපයක්ම මගේ කරගන්නවා. එයා නුවණින් දකින්නේ නෑ. එයා සිහිය ඇති වෙන ආකාරයෙන්, කෙලෙස් තුනී වෙන ආකාරයෙන් මේ කෙස්, ලොම්, නිය, සම්, දත්, මස්, ඇට, නහරයා දකින්නේ නෑ. එයා දැස් දෙක පියාගෙන දකිනවා සංසාරේ පටිච්ච සමුප්පන්නව ආපු මේ දීර්ඝ භව ගමනේදී මම කොයිසා සුන්දර මනුස්ස ජීවිත ලබන්නේ නැද්ද, කොයිසා දිව්‍ය ජීවිත ලබන්නේ නැද්ද, කොයිසා සතර අපායේ ඉපදෙන්නේ නැද්ද,
මේ සෑම රූපයකදිම මා ලැබුවා වූ දෙතිස් කුණුපයන් අනිත්‍ය වෙලා ගිය හැටියා දකිනවා. ඒ වගේම මේ වර්තමාන දෙතිස් කුණුපයත් අනිත්‍යයි කියලා දකිනවා. අතීතයේ තිබුණා වූ දෙතිස් කුණුපයන් අනිත්‍ය නම් වර්තමානයේ පවතිනා වූ දෙතිස් කුණුපය අනිත්‍ය නම් අනාගත දෙතිස් කුණුපයකට යා බැඳෙන්නේ නෑ. සංසාරයේ ආයිමත් මට මෙවැනි හිසකෙස් ලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කරන්නේ නෑ. සංසාරයේ මට අනාගතයේදී මෙවැනි සුන්දර නියපොතු ලැබේවා, සුන්දර දත් ලැබේවා, මේ සම්මැට මස් නාරලේ ලැබේවා කියලා එයා කවදාක්වත් අනාගත පංච උපාදානස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නේ නෑ. එයා දන්නවා අතීතයේ තිබුණා වූ දෙතිස් කුණුපය අනිත්‍ය වුණා නම් වර්තමානයේ මේ තියෙනා වූ කෙස්ලොම් නිය සම්දත් මේ දෙතිස් කුණුපයත් අනිත්‍ය වූ දෙතිස් කුණුපයක් නම් අනාගත දෙතිස් කුණුපය කෙරෙහි තෘෂ්ණාවෙන් යා බැහැර වෙනවා. අනාගත දෙතිස් කුණුපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. ඒ වගේ මයියා අනාගතයේ නැවත බාහිර දෙතිස් කුණුපයක් මගේ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එයා අනාගතයේ නැවත බිරිඳක්, නැවත සාම්පුරුෂයෙක්, නැවත දරුවෙක්, අම්මෙක්, තාත්තෙක් කියන ඒ තෘෂ්ණාවෙන් එයා බැහැර වෙනවා. මොකද එයා දන්නවා මේ සෑම රූපයක්ම අනිත්‍ය වූ දෙතිස් කුණුපයක්මයි කියන කාරණය. මේ විදිහ බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දෙතිස් කුණුපයක් හැටියට මේ රූපය දකින්න කියලා කියනවා. කෙලෙස් නොවැඩෙන ආකාරයෙන්, කෙලෙස් තුනී වෙන ආකාරයෙන් මේ හිසකෙස් දෙස බලන්න. කෙලෙස් තුනී වෙන ආකාරයෙන් මේ රෝමයන් දෙස බලන්න. කෙලෙස් තුනී වෙන ආකාරයෙන් මේ නියපොතු දෙස, මේ දත් දෙස, මේ සම්මස් සැට නහර දෙස බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිහිය වැඩෙන ආකාරයෙන්, සතිය පිහිටන ආකාරයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න එය සතර සටිපට්ඨාන ධර්මතාවයන්ගේ තවත් ධර්මතාවයක්. එහෙම කරද්දියා මේ දෙතිස් කුණුපයක් හැටියට දකිද්දි රූපය තුල මම ඉන්නවායි කියලා දකින්නේ නෑ. මේ රූපය තුල සත්වයක්, පුද්ගලයෙක් ඉන්නවායි කියලා දකින්නේ නෑ. මේ කෙස් තුල, මේ සම්, මේ මස්, මේ ඇට, මේ නහර තුල මමය, මගේ සත්වයක්, පුද්ගලයෙක් ඉන්නවාය, මගේ ආත්මය මේවා තුල බැසගෙන ඉන්නවායි කියලා දකින්නේ නෑ. එයා මේ සෑම දෙයක්ම අනිත්‍ය වශයෙන් දකිනවා. මේ දකින මොහොතක් පාසායා කය දෙස සිහියෙන් බැලුවා වූ කෙනෙක් බවට පත්වෙනවා. කය දෙස කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දැක්කා වූ කෙනෙක් බවට එයා පත්වෙනවා. එයා මේ රූපය නිසා නැවත කෙලෙස් සකස් කරගන්නේ නෑ. එයා දකිනවා සංස්කාරයන් හේතුවෙන්මයි මේ රූපය සකස් වුනේ. සංස්කාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ. මේ සලායතන, මේ රූපය සකස් වුනේ සංස්කාර හේතුවෙන්මයි. සංස්කාරයන් අනිත්‍ය වෙන මොහොතක් පාසා මේ රූපේ ස්වභාවය අනිත්‍ය වෙනවා කියලා නුවණින් දකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරක් මරණ මිනිස්සෙක් ඉන්නවා. මේ හරක් මරණ මිනිස්සයා හරකෙක් එළදෙනෙක් මරලා හතරමං හන්දියකට ගෙනල්ලා මේ හතරමං හන්දියේ තැන් හතරක එක තැනක හරකාගේ මස්, තව තැනක හරකාගේ හම, තව තැනක හරකාගේ කටු මේ ආකාරයෙන් හතර පොලක තියාගෙන විකුණනවා වගේ පිංහතුනි මේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ හැටියට දකින්න කියලා. මොකද අපි මේ රූපය තුල සතර මහා ධාතුවක් දකින්නේ නෑ. මේ රූපේ ආස්වාදයමයි අපි දකින්නේ. මේ රූපයේ සැපයක් කොටමයි අපි දකින්නේ. මේ රූපය රිද්මයක්, මේ රූපය ලාලිත්‍යයක්, මේ රූපය ප්‍රභාස්වර දෙයක්, මේ රූපේ හැඩය සදාකාලික දෙයක්, මේ රූපේ තාරුණ්‍ය සදාකාලික දෙයක්, මේ රූපේ ලස්සන සදාකාලික දෙයක් කියලා අපි දකිනවා. එහෙම දැකලා උදේ ඉඳන් රාත්‍රී වෙනකන් සතර මහා ධාතුවක් වූ මේ රූපයට පිංහතුනි අප්‍රමාණ අපෝපස්ථානයෙන් අපි සිද්ධ කරනවා. ඒ නිසාම රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩෙනවා. රූපය තුල මම ඉන්නවායි කියලා දකිනවා. රූපය මගේය කියලා දකිනවා. මගේ රූපය තුල මගේ ආත්මය තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා දකිනවා. දකිමින් රූපය නිසාමයා සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය දෙස කෙලෙස් නොවැඩෙන ආකාරයෙන් දකින්න. මේ රූපය දෙස සිහිනුවණින් දකින්න.
අන්න දකින තැන බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතුවක් හැටියට දේශනා කරනවා. මේක පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක් හැටියට දකින්න. වහන්සේට තෙරුවන්